එහෙනම් අද අලුත් පාඩමක් ගැන කතා කරමු. අලුත් පාඩම තමයි සමාන්තර රාශිය. සමාන්තර රාශිය. සමාන්තර රාශිය කියන්නේ එක්තරා විදියක තල රූපයක්. පාද ගණන 4ක් වෙන තල රූපයක්. ඒකට සමාන්තර රාශියක් වෙන්නේ ඉස්සෙල්ලම වෙන්න ඕනේ මොකද්ද? චතුරාශ්‍රයක් වෙන්න ඕනේ. චතුරාශ්‍රයක්. දැන් අපි බලමු මොකද්ද මේ චතුරාශ්‍රයක් කියන්නේ. චතුරාශ්‍රයක් කියන්නේ බලන්න මෙතන චතුර. චතුර් කියලා කියනවනේ. ඒකට චතුර් කියන්නේ මොකද්ද? චතුර් කියලා කියන්නේ 4ක් කියන්නේ. මේක කඩගත්තොත් අපි චතුර් අශ්‍ර. එතකොට පාද 4ක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලම සමාන්තර රාශියක් වෙන්න නම්. එතකොට පාද 4ක් තියෙන සංවෘත. ඒ කියන්නේ මේක විවෘතව තියෙන්න නැහැ. පාද 4ක් මෙහෙම තිබිලා හරියන්නේ නැහැ. මෙහෙම තිබිලා හරියන්නේ නැහැ පාද 4. එතකොට මෙතනින් දැන් ඇතුළට එන්න පුළුවන් මොනවද? එතකොට ඒකට කියන්නේ අපි විවෘතයි. සංවෘත වෙනවා. සංවෘතයි කියන්නේ මේ පාද ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි දෙයකට ඇතුළට එන්න බෑ. එතකොට පාද 4ක් තියෙන සංවෘත තල රූපයක් තමයි චතුරාශ්‍රයක් කියලා කියන්නේ. හරි. සමාන්තර රාශියක් වෙන්න නම් මුලින්ම චතුරාශ්‍රයක් වෙන්න. චතුරාශ්‍රයක් කියන්නේ පාද 4ක් තියෙන්න ඕන. ඊළඟට ඒ චතුරාශ්‍රයේ පාද 4යිනේ තියෙන්නේ. පාද 4 අපි කියනවා මෙහෙම. සම්මුඛ පාද යුගල්. සම්මුඛ පාද යුගල්. චතුරාශ්‍රයක් නම් පාද 4යි. ඒතකොට සම්මුඛ පාද යුගල් කියන්නේ 2යි. ඉතින් මෙහෙම ගත්තොත් චතුරාශ්‍රය මෙතන පාද 4ක් තියෙනවා. මම මෙහෙම ABCD කියලා දැම්මොත් AB පාදයට සම්මුඛ වෙලා තියෙන්නේ මෙන්න මේ CD පාදය. ඒ වගේම BC පාදයට සම්මුඛ වෙලා තියෙන්නේ AD පාදය. ඒතර සමාන්තර රාශියක් වෙන නම් මොකද වෙන්න ඕනි? සම්මුඛ පාද යුගල් එකිනෙක සමාන්තර වෙන්න ඕනි. එකිනෙක සමාන්තර විය යුතුයි. අපිට දැන් මෙතනින් කියන්න පුළුවන් මොකද්ද? සමාන්තර රාශියක් කියන්නේ හරියටම ගත්තොත් මොකද්ද? සම්මුඛ පාද යුගල් එකිනෙකට සමාන්තර චතුරාශ්‍රයක් අපිට කියන්න පුළුවන් සමාන්තර ආශ්‍රයක් කියලා. කොහොමද කියන්නේ? සම්මුඛ පාද යුගල් එකිනෙක සමාන්තර චතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් වේ. ඒකට අපිට සමාන්තර ආශ්‍රයක් ඇඳලා පෙන්නන්න පුළුවන් මෙන්න මේ. සමාන්තර ආශ්‍රයක් වෙන මොනවද වෙන්න ඕනේ? සම්මුඛ පාද යුගල් එකිනෙක සමාන්තර වෙන්න. ඊගත්තොත් සාමාන්‍යයෙන් අපි සමාන්තර ආශ්‍රයක් අඳින්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ ඔක්කොම එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවනේ පාද 7ක්. ඊගත්තොත් මෙයා ABCD චතුරාශ්‍රය කියලා. මේවා සමාන්තර රාශියක් වෙන්න නම් මොනවද වෙන්න ඕනි? මෙන්න මේ සම්මුඛ පාද යුගල් එකිනෙක සමාන්තර වෙන්න ඕන. සම්මුඛ පාද යුගල් මොනවාද? AB ගේ සම්මුඛ පාදය CD, AD ගේ සම්මුඛ පාදය BC. එතකොට ABCD චතුරාශ්‍රයේ AB සමාන්තරයි CD සහ AB සමාන්තරයි CD සහ AD සමාන්තරයි BC. AD සමාන්තරයි BC. ඌ විට මොකද්ද වෙන්නේ මේ චතුරාශ්‍රය? ABCD සමාන්තර ආශ්‍රයක් වේ. සමාන්තර ආශ්‍රයක්. එතකොට චතුරාශ්‍රයක් විදියට තිබ්බා. එයා සමාන්තර ආශ්‍රයක් වෙන්න මොකද්ද වෙන්න ඕනේ? AB සමාන්තරයි CD වෙන්න ඕනේ. AD සමාන්තරයි BC වෙන්න
ඕනේ. එහෙම වුණොත් මෙයා සමාන්තර ආශ්‍රයක් කියලා අපි හඳුන්වනවා. ABCD සමාන්තර ආශ්‍රයේ අපිට දීලා තියෙනවා ලක්ෂණ කිහිපයක්. ඒ ලක්ෂණ කිහිපය අපි පාවිච්චි කරනවා ප්‍රමේයයන් විදියට. සමාන්තර ආශ්‍රයක් කියලා දුන්නොත් අපිට මෙන්න මේ ලක්ෂණ ටික අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමේයයන් විදියට. බලමු අපි මොනවද ප්‍රමේයයන් විදියට දීලා තියෙන්නේ. ප්‍රමේය අංක 14 සමාන්තර ආශ්‍රයක සමාන්තර ආශ්‍රයක් කියලා දුන්නහම අපිට ගන්න පුළුවන් ලක්ෂණ ටික තමයි මේ ප්‍රමේයයෙන් කියන්නේ. පළවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් මොකද්ද? සම්මුඛ පාද යුගල් දිගින් සමාන වේ. දෙවෙනි එක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. තුන්වෙනි ලක්ෂණය විදිහට අපිට ගන්න පුළුවන් එක් එක් විකර්ණය මගින් එක් එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වේ. හතරවෙනි ලක්ෂණය විදිහට තියෙනවා විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ඒකට සමාන්තර ආශ්‍රයක් කියලා දුන්නොත් අපිට මෙන්න මේ ලක්ෂණ හතර ගන්න පුළුවන්. මොනවාද? පළවෙනි එක සම්මුඛ පාද යුගල් දිගින් සමාන වේ. ඊළඟට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. තුන්වෙනි එක තමයි එක් එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය වේ. හතරවෙනි එක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. අපි බලමු දැන් මොනවාද මේ ලක්ෂණ කියලා. අපි ගත්තොත් සමාන්තර ආශ්‍රය මම ගන්නවා මෙන්න මේ විදිහට සමාන්තර ආශ්‍රය AB CD. ඒකට සමාන්තර ආශ්‍රයක් නම් මොනවද වෙන්නේ? මේ දෙන්න එකිනෙක සමාන්තරයි. ඒ වගේම මේ පාද දෙක එකිනෙක සමාන්තරයි. ඒක තමයි අපි දන්න පළවෙනි දේ. ඊට පස්සේ අපිට ප්‍රමේය කියනවා පළවෙනි ලක්ෂණය විදිහට මොකද්ද? සම්මුඛ පාද යුගල් දිගින් සමාන වේ. බලන්න සම්මුඛ පාද යුගල් පාද හතරක් තියෙනවා. AB ගේ සම්මුඛ පාදය CD. ඒ වගේම AD ගේ සම්මුඛ පාදය BC. ඒතර ප්‍රමේයට අනුව මොකද්ද වෙන්නේ? සම්මුඛ පාද යුගල් වල දිග සමානයි. ඒ කියන්නේ AB සමානයි CD සහ AD සමානයි BC. අපිට කියන්නේ මේකෙන් AB දිග සහ AD දිග සමාන වෙනවා. අපිට කියන්නේ සම්මුඛ පාද විතරයි සමාන වෙන්නේ. ඒතකොට AB සමානයි CD වෙන එක හරි. මට AB සමානයි AD වෙන්නේ නැහැ. AD ට සමාන වෙන්නේ කවුද? BC කියන එක. ඒකට අපිට පළවෙනි එකෙන් කියන්න පුළුවන් මොකද්ද? AB සමානයි CD. ඒ වගේම AD සමානයි BC. AD සමානයි BC. පළවෙනි ලක්ෂණය විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධතා දෙක. දෙවෙනි එකෙන් අපි ගමු දෙවෙනි ලක්ෂණේ මොකද කියන්නේ? සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. සම්මුඛ කෝණ විදියට තියෙන මොනවද? මෙන්න මේ A කෝණය ගත්තොත් එයාට ඉස්සරහින් ඉන්න කවුද? C කෝණය. ඒ කියන්නේ BAD කෝණය සහ BCD කෝණය. ඒ දෙන්න තමයි සම්මුඛ කෝණ විදියට තියෙන්නේ. එහෙමනම් ඒ දෙන්නගේ විශාලත්වය මොකද්ද වෙන්නේ? සමාන වෙනවා. ඒ වගේම D කෝණයට සම්මුඛ කෝණය කවුද? මෙන්න මේ D කෝණය. එතකොට ඒ දෙන්නගේ විශාලත්වය සමාන වෙනවා. ABC කෝණය සහ CDA කෝණයේ විශාලත්වය සමානයි. ගත්තොත් BAD කෝණයේ විශාලත්වය සමානයි BCD. ඒ වගේම ABC කෝණයේ විශාලත්වය සමානයි ADC කෝණය. ඒ දෙවන ලක්ෂණයෙන් ගන්න පුළුවන් දෙය. තුන්වෙනි ලක්ෂණය ගත්තොත් අපිට කියනවා එක් එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය වේ. විකර්ණය කියන්නේ මොකද්ද බලන්න. ඒතර විකර්ණය කියන්නේ
සම්මුඛ ශීර්ෂ දෙකක් යා කරන රේඛාවක්. එහෙම නැත්නම් එකිනෙක විරුද්ධව තියෙන ශීර්ෂ දෙකක්. මේ දෙන්න එක ළඟ ඉන්නේ. මේ දෙන්නත් එක ළඟ. ඒතර මෙයාට විරුද්ධව ඉන්නේ C කියන ශීර්ෂ. එතකොට ඒ ශීර්ෂ දෙක යා කරන රේඛාවට තමයි අපි කියන්නේ චතුරස්‍රයක විකර්ණයක් කියලා. එතකොට මම AC විකර්ණය අඳගත්තොත් මේ විදිහට AC විකර්ණය මගින් සමාන්තරාශ්‍රය වර්ගඵලය සමච්ඡේදය. එතකොට හැදිලා තියෙන්නේ මොනවද? ත්‍රිකෝණ දෙකක්. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සහ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මොකද වෙන්නේ? සමාන වෙනවා. ඒක තමයි මේකෙන් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියන්නේ. සමච්ඡේදනය වෙනවා කියන්නේ මොකද? හරියටම දෙකට බෙදෙනවා. බලන්න දෙකට බෙදෙන්නේ මොනවා විදිහටද? ත්‍රිකෝණ දෙකක් විදිහට. එහෙමනම් අපිට කියන්න පුළුවන් තුන්වෙනි ලක්ෂණයෙන් AC විකර්ණය නිසා AC විකර්ණය මගින් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි උඩ තියෙන ACD ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒ වගේම AC විතරක් නෙවෙයි අපිට විකර්ණයක් අඳින්න පුළුවන්. අපි මේ විකර්ණය මතලා අපි අඳිනවා අනිත් ශීර්ෂ කෝණ දෙක ප්‍රතිවිරුද්ධව තියෙන ඒ දෙන්න යා කරලා මෙන්න මේ BD කියන විකර්ණය. ඒතර BD විකර්ණයෙන් දැන් මොකද වෙන්නේ? ආයි මේ සමාන්තර ආශ්‍රය ත්‍රිකෝණ දෙකකට බෙදෙනවා. අපිට ප්‍රමේයයෙන් කියනවානේ වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා කියලා. එහෙමනම් මෙන්න මේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සහ BCD ත්‍රිකෝණයේ වර්ගඵලය මොකද වෙන්න ඕනි? සමාන වෙන්න. ඒතර අපිට ගන්න පුළුවන් BD විකර්ණය මගින් මොනවාද හැදෙන ත්‍රිකෝණ දෙක? ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා BCD ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඒකට තව ලක්ෂණයක් තියෙනවා. මෙහෙම විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙයි. අපිට මේ සමාන්තරාශ්‍රය විකර්ණ කීයක් අඳින්න පුළුවන්ද? දෙකක්. එහෙනම් අපි දෙකම ඇන්දොත් මේ විදිහට AC විකර්ණය සහ BD විකර්ණය මේ විදිහට ඇන්දොත් ඡේදන ලක්ෂණය විදිහට මම ගන්නවා මෙන්න මෙතන O කියලා. එතකොට අපිට කියන්නේ මොකද? විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙයි. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියන්නේ මෙන්න මේ විකර්ණ දෙක හමු වන O ලක්ෂයේදී විකර්ණ වල දිග එකිනෙක සමාන, ඒ කියන්නේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. සමච්ඡේදනය වෙනවා කියන්නේ ඒක. එතකොට මේ විකර්ණ හමු වන ලක්ෂයේදී විකර්ණයේ දිග සමාන කොටස් දෙකකට බෙදෙනවා. අපි ගත්තොත් AC විකර්ණය මේ O ලක්ෂයේදී වෙන් වෙලා තියෙනවා AO සහ OC විදිහට. එතකොට ඒ දෙන්නගේ දිග මොකද්ද වෙන්න ඕනි? සමාන වෙන්න. අපිට ගන්න පුළුවන් හතරවෙනි එක විදිහට AO දිග සමානයි OC විදිහ. AO දිග සමානයි OC දිගට. ඒ වගේම අපි BD විකර්ණය ගත්තොත් මොකද වෙන්නේ? DO දිග සමානයි OB වලට. DO දිග සමානයි OB වලට. අපිට මෙන්න මේ ප්‍රමේයාංග 14න් අපිට ගන්න තියෙන ලක්ෂණ ටික තමයි ලක්ෂණ හතරක් දීලා තිබ්බා. ඒ ලක්ෂණ හතරට අදාළව සමාන්තර ආශ්‍රයෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ දේවල් ටික. සම්මුඛ පාද යුගල් දිගින් සමාන වෙන හින්දා මෙන්න මේ අවස්ථා දෙක ගන්න පුළුවන්. කෝණ සමාන වෙන හින්දා මේ අවස්ථා දෙක ගන්න පුළුවන්. ඒ වගේම වර්ගඵලයන් සමච්ඡේදනය වෙන නිසා මෙන්න මේ සම්බන්ධතාව දෙක ගන්න පුළුවන්. ඒ වගේම විකර්ණ සමච්ඡේදනය වෙන නිසා මේ සම්බන්ධතාව දෙක ගන්න පුළුවන්. සාධනය මෙන්න මෙහෙම සමාන්තර ආශ්‍රය බලමු. හිතමු මෙයා මෙන්න මේ විදිහට ABCD කියනවා. සමාන්තර ආශ්‍රයක් නිසා මොකද වෙන්න ඕනි? සම්මුඛ පාද යුගල් සමාන්තර වෙන්න ඕනි. ඊහිස් යොදලා සමාන්තර බව ලකුණු කරනවා. එතකොට අපි දත්තේ විදිහට මොකද්ද ලියන්නේ? ABCD සමාන්තර ආශ්‍රයකි
මෙයා ABCD කියන්නේ සමාන්තර රාශිය. ඒක අපි සාධනය කළ යුත්තේ සාධනය කළ යුත්තේ මොකද්ද? අපිට කොටස් හතරකට කඩලා ලියන්න පුළුවන්. පළවෙනි එක තමයි AB සමානයි CD සහ AD සමානයි BC. මොකද්ද? සම්මුත පාද යුගල් සමානයි කියන එක. AB සමානයි CD ඒ වගේම AD සමානයි BC කියන එක. ඒ පළවෙනි කොටස. ඒ වගේම දෙවෙනි ලක්ෂණය විදිහට තිබ්බ සම්මුඛ කෝණ යුගල් සමානයි කියන එක BAD සමානයි BCB ADC සමානයි ABC. දෙවෙනි එක විදිහට අපි දාමු ABC සමානයි BC සමානයි CDA. ඒ වගේම BAD සමානයි BCD. දෙවෙනි ලක්ෂණය තුන්වෙනි ලක්ෂණය විදිහට අපි ගන්න පුළුවන්. මොකද්ද? AC විකර්ණය මගින් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ADC ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒ වගේම BD විකර්ණය මගින් ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. හතරවෙනි ලක්ෂණය විදිහට අපිට ලියන්න පුළුවන් මොකද්ද? විකර්ණ සමච්ඡේදනය වෙන ඕලක්ෂය කියලා ගත්තොත් අපි AO දිග සමානයි OC BO දිග සමානයි OD. AO සමානයි OC BO සමානයි OD. මෙන්න මේ අණු කොටස් හතරම අපි සාධනය කළා පෙන්වන්න ඕන. අපි බලමු මුලින්ම අපි නිර්මාණයක් කරගන්නවා නිර්මාණය තමයි මෙන්න මේ AC විකර්ණය යා කරගන්න. මොකද්ද නිර්මාණය? AC විකර්ණය යා කිරීම. නැත්නම් AC විකර්ණය නිර්මාණය. එතකොට AC විකර්ණය අතර පස්සේ අපිට විකෝණ දෙකකට වෙන්නවා. දැන් මම යනවා සාධනය කරන්න. සාධනය අපිට ඕන මොනවාද? AB සමානයි CD කියලා පෙන්නන්න ඕනේ. AD සමානයි BC කියලා පෙන්නන්න. අපි බලමු මෙන්න මේ හැදිලා තියෙන ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්ද කියලා. අපි ගත්තොත් AC කියන එක නා පොදු පාදයක් ඉදිරිය ඉන්නවා දෙන්නටම. හරි. ළඟට මෙන්න Z අකුරේ කෝණයක් තියෙනවා මෙතන. ඒ වගේම මෙතන. ඒ වගේම මේ පැත්තෙන පායි Z අකුරේ කෝණයක් තියෙනවා මෙතන සහ මෙතන. එතකොට අපිට කෝණ දෙකක් සහ පාදයක් වගින් මේක අංග සම කරන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය. ඒතර මම ලියනවා මේ විදිහට ABC ත්‍රිකෝණය සහ ACD ත්‍රිකෝණවල ACD ත්‍රිකෝණවල අපිට දත්ත මොනවද තියෙන්නේ? AC සමානයි AC පොදු පාදය. ඒ වගේම BAC සමානයි ACD. මොකද්ද හේතුව? ඒකාන්තර කෝණ. මෙයා හරි වෙනස්. ඒ වගේම අපිට ගන්න පුළුවන් මෙහෙම ACB කෝණය සමානයි BAC. හේතුව ඒකාන්තර කෝණ.
අපි බලමු දැන් මේ අවස්ථාව කෝකෝපා නිසා අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනි? පාදය අනුරූප පාදය වෙන්න ඕනි. බලන්න අනුරූප පාදයේ තියෙන කියලා අපි ගත්තු කෝණ දෙක මේ දෙන්නනේ. එතකොට අනිවාර්යයෙන්ම මේ කෝණ දෙක තමයි අපි ගත්තේ නැත්තේ. එයාට සම්මුඛ පාදය තමයි BC AC විදිහට එන්නේ මේකේ. මෙයාගේ සම්මුඛ පාදය තමයි AC විදිහට එන්නේ. එතකොට අනුරූප පාදය තමයි අපි අරන් තියෙන්නේ. හරි. ඒ නිසා අපිට කෝකෝපා අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන්. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි ACD ත්‍රිකෝණය අවස්ථාව කෝකෝපා. කෝණ දෙකක් සහ පාදය. එතකොට අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා ඉවරයි. එතකොට අපි අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග ලියනවා. අනුරූප අංග. බලන්න අපිට මොනවද ලියන්න පුළුවන් කියලා. AB සහ බලන්න AB කියන්නේ මේ කතර ලකුණ දාපු එයාගේ සම්මුඛ පාදය. එතකොට AB ට සමාන වෙන්නේ කවුද කියලා බලමු. මේ ත්‍රිකෝණේ කතර ලකුණ දාපු එකනට සම්මුඛ පාදය CD. ඒ වගේම මේ ඩොට් එක දාපු එකනට සම්මුඛ පාදය BC. අනිත් ත්‍රිකෝණේ ඩොට් එක දාපු එකනට සම්මුඛ පාදය AD. එතකොට අපිට තව කෝණයක් ඉතුරුයි කවුද? ABC සහ ADC. ABC කෝණය සමානයි ADC. ABC සමානයි ADC. එතකොට මුලින්ම අපි කරා AC විකරණය නිර්මාණය කළා. එතනින් හඳුනන ත්‍රිකෝණ දෙකක්. ඒ දෙන්න අපි අංග සම කරා කෝකෝපා අවස්ථාවේදී. කෝකෝපා අවස්ථාවේදී අංග සම කරාට පස්සේ ඒ අංග සම ත්‍රිකෝණ හින්දා ඒ දෙන්නගේ අනුරූප අංග අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. බලමු අපි සාධනය කළ යුතුව තිබුණු දේවල් තමයි මේ. එක AB සමානයි CD, AD සමානයි BC, ABC සමානයි CDA, ABD සමානයි BCD. ඒ වගේම මේ ත්‍රිකෝණ වර්ගඵලය විකරණ සමච්ඡේදන බව. අපි බලමු මෙන්න මේ පළවෙනි කොටස පෙන්වන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා AB සමානයි CD, AD සමානයි BC. එතකොට අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග වලින් අපිට පෙන්වන්න පුළුවන් පළවෙනි කොටස AB සමානයි CD සහ AD සමානයි BC. AD සමානයි CD ඒ වගේම AD සමානයි BC. පළවෙනි ලක්ෂණ ටික අපි පෙන්නනවා. ඊළඟට බලන්න ABC සමානයි CDA, BAD සමානයි BCD. බලන්න මෙන්න මෙතන තියෙනවා ABC සමානයි ADC කියන එක. මෙන්න මෙයා පෙන්වන්න පුළුවන් අපිට. ABC සමානයි ADC. ඒ වගේම බලන්න මෙන්න මෙයා. BAD කියන එක නා BCD කියන එක. මෙයාගේ කෝණ දෙකකින් හැදිලා තියෙන්නේ. මෙයා කෝණ දෙකකින් හැදිලා තියෙන්නේ. එයාගේ වෙන වෙනම කෝණ වල අගයන් අපිට සමාන කරලා එකතුව සමාන කරන්න පුළුවන්. කොහොමද? අපිට පුළුවන් BAD කියන එක නා ලියන්න කොහොමද? BAD සමානයි BAC ධන BAC ධන BAC. ඒ වගේම ඉතින් ගත්තොත් BCD සමානයි BCA ධන ACD. හරි. එතකොට මෙයාගේ බලන්න BAC කියන එකනා සහ BAC සහ ACD වෙන මේ දෙන්න. ඒ දෙන්න මොකක්ද වෙන්නේ? සමානයි හේතුව ඒකාන්තර කරනවා.
DAC සමානයි ACD ඒකාන්තර කෝණ. ඒ වගේම BCA කො BCA මෙතන ඉන්නේ. එයාට සමානයි කවුද? BCA එයාට සමානයි DAC. මෙන්න මෙයා. එතකොට අපිට ලියන්න පුළුවන් DAC සමානයි BCA. ඒක ඒකාන්තර කෝණ. එතකොට මේ දෙන්න එකිනෙක සමානයි. ඒ වගේම මේ දෙන්න එකිනෙක සමානයි. එතකොට නිකන් මෙයා 5යි මෙයා 5යි වගේ. මෙයා 10යි මෙයා 10යි කියලා ගත්තොත් මේ පැත්ත ඔක්කොම එකතු කරාම 15යි. ඒ වගේම මේ පැත්තත් ඔක්කොම එකතු කරාම 15යි. එම නිසා අපිට කියන්න පුළුවන් මෙයාගේ වම් පැත්ත දෙකේ ඉන්න දෙන්න සමානයි කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් DAD සමානයි BCD කියලා. හරි නේද? එතකොට පළවෙනි කොටස සහ දෙවෙනි කොටස අපි සාධනය කරලා පෙන්නුවා. තුන්වෙනි කොටස මොකද තුන්වෙනි කොටසෙන් කියන්නේ? තුන්වෙනි කොටසෙන් මොකද්ද කියන්නේ? මේ AC විකර්ණය නිසා හැදෙන මේ ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් සමානයි කියලා පෙන්නනවා. අපි දන්නවා අනිවාර්යෙන්ම මේ ත්‍රිකෝණ දෙක අංග සමයි නම් අනිවාර්යෙන්ම අංග සම ත්‍රිකෝණවල වර්ගඵලයන් සමානයි. එම නිසා මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සහ ADC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. ABC ත්‍රිකෝණය අංග සමයි ACB ත්‍රිකෝණය බැවින් මොකද්ද වෙන්නේ? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ACD ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඒ වගේම අපි AC විකර්ණය නිසානේ මේ ත්‍රිකෝණ දෙක ගත්තේ. අපිට පුළුවන් BD විකර්ණයක් දෙන්න. BD විකර්ණය මගින් එලෙසම අපි කලින් අංග සම කරපු විදිහටම අපිට පුළුවන් ABD ත්‍රිකෝණය සහ ABD ත්‍රිකෝණය සහ BCD ත්‍රිකෝණය BCD ත්‍රිකෝණය ලෙසම ABD ත්‍රිකෝණය අංග සමයි BCD ත්‍රිකෝණය බව පෙන්විය හැකිය. එතකොට අපි මෙන්න මේ AC විකර්ණය මගින් හැදෙන මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා වගේම මේ BD විකර්ණය මගින් හැදෙන ABD ත්‍රිකෝණය සහ BCD ත්‍රිකෝණය අංග සම වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. එහෙම පෙන්වුවම හැදෙන ත්‍රිකෝණ දෙක අපිට කියන්න පුළුවන් මොකද වෙන්නේ? ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCD ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා. එතකොට තුන්වෙනි කොටස හරි. සාධනය කළ යුත්ත විදිහට තව ඉතුරුනවා එකක්. මොකද්ද? AO සමානයි OC, BO සමානයි OD බව. බලමු මේක පෙන්වන්නේ කොහොමද. ඒතර මේකෙදි දැන් මේ විකර්ණ සමච්ඡේදනය වෙනවා කියන එක පෙන්වන්න අපිට විකර්ණ දෙකම ඇඳ ගන්න වෙනවා. ඒකට අපි මම දැන් ආය අලුත් නිර්මාණයක් ඉදිරි කරනවා. මොකද්ද? මේ BD විකර්ණය යා කර ගන්නවා. ඡේදන ලක්ෂ්‍ය O විදියට ගන්නවා. මොකද කරේ නිර්මාණය BD විකර්ණය යා කිරීම BD විකර්ණයේ නිර්මාණය ඒ වගේම විකර්ණ ඡේදන ලක්ෂ්‍ය O ලෙස නම් කිරීම. විකර්ණ ඡේදන ලක්ෂ්‍ය O ලෙස නම් කිරීම. අපිට පෙන්වන්න තියෙන්නේ මොනවද? AO සමානයි OC කියලා, ඒ වගේම OD සමානයි OB කියලා. දැන් අපි බලමු අපිට මොනවද පෙන්වන්න පුළුවන් කියලා. මම ත්‍රිකෝණ දෙකක් ආයි පාවිච්චි කරලා ඒ දෙන්න අංග සම කරනවා. මොකද්ද මම පාවිච්චි කරන ත්‍රිකෝණ දෙක? AOD ත්‍රිකෝණය සහ BOC ත්‍රිකෝණය. AOD ත්‍රිකෝණය සහ
BOC ත්‍රිකෝණවල අපිට දැන් අංක 3ක් ඕනේ පෙන්නන්න. ඉතින් කලින්ම ලියාගත්ත මේවා ඒකාන්තර කෝණ වලින් සමාන වෙනවා කියලා මේ දෙන්න. ඒ වගේම අපිට පුළුවන් මේ BD විකර්ණය නිසා අපිට මෙන්න මේවා සමාන වෙනවා කියලා ලියන්න. ඒත් හේතුව ඒකාන්තර කෝණ. බලන්න Z අකුරේ හැඩය මෙයාගේ Z අකුරේ හැඩය. ඒකාන්තර කෝණ තමයි මේ තියෙන්නේ. දැන් ගත්තොත් අපි ත්‍රිකෝණ දෙක මේ දෙන්නනේ. එතකොට අපිට මෙයාගේ කෝණ තුනම අපිට සමාන කරන්න පුළුවන්. දත්ත තියෙනවා අපිට කෝණ තුනම සමානයි කියලා එන්න. ඒත් අපිට අවස්ථාවක් නැහැ කෝණ තුනම සමානයි කියන එකෙන් අංග සමග වෙනවා කියලා කියන්නේ. ඒක නිසා අපි පාදයකුත් හොයාගන්නම ඕනේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි මේ කෝණයට මේ කෝණ සමානයි කියලා දන්නවා. මේ කෝණයට මේ කෝණ සමානයි කියලා දන්නවා. ඒ වගේම මෙන්න මේ ඕකෝණ දෙපැත්තකින් දෙන්න සමානයි. හේතුව ප්‍රතිමුඛ කෝණ. ඒත් අපිට කෝණ තුනක් තියෙනවා. ඒ වුණාට වැඩක් නෑ. අපිට අවම එක පාදයක් ඕනෙම. අපි කලින් ඔප්පු කරලා පෙන්නුවා මොකද්ද? සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාදවල දිග සමානයි කියන්නේ. ඒක අපිට මෙතෙන්දී පාවිච්චි කරන්න පුළුවන්. බලන්න මෙන්න මේ ත්‍රිකෝණයේ ඉන්නේ AD පාදය සහ BC පාදයේ දිග සමානයි. හේතුව මොකද්ද? සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද. ඒක නිසා AD දිග සහ BC දිග සමානයි. එතන අපි ඔන්න එක පාදයක් හොයාගන්න. අපිට පුළුවන් මේ දෙන්න අංග සම කරන්න. කොහොමද අංග සම කරන්නේ? AD සමානයි BC. හේතුව සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද. ඊළඟට මේ කෝණ තුනෙන් ඕනම දෙකක් අපිට ලියන්න පුළුවන්. ගත්තොත් DAO OCB හේතුව ඒකාන්තර කෝණ. ඒ වගේම මේ කෝණය ගන්නවා AOD BOC. මෙයා ප්‍රතිමුඛ කෝණ. දැන් බලන්න මේ පාදයක් හොයාගත්තට වැඩක් නැහැ. අපිට කෝකෝප අවස්ථාවේ නම් අනිවාර්යයෙන්ම අනුරූප පාදය වෙන්න. බලන්න අනුරූප පාදයේ තියෙන්නේ. AD කියන පාදයට සම්මුඛ කෝණය වෙන්නේ O කෝණය. මෙයාගේ O කෝණය හරිය දෙන්න සමානයි ප්‍රතිමුඛ නිසා. එතකොට අපි ගත්තු පාදය අනුරූප පාදය වෙලා. ඒක නිසා කෝකෝප අවස්ථාවෙන් පිට යන්නේ නැහැ. ඒක නිසා අපිට කෝකෝප අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන්. එම නිසා අපිට පුළුවන් ලියන්න AOD ත්‍රිකෝණය අංග සමයි BOC ත්‍රිකෝණය කියලා. අවස්ථාව කෝකෝප. හරි. ත්‍රිකෝණ දෙක අංග සම කරාට පස්සේ අපිට ලියන්න පුළුවන් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. මොනවාද අනුරූප අංග විදිහට තියෙන්නේ? පාවිච්චි කරේ නැති කෝණය තමයි ADO කෝණය. එයාගේ සමානයි OBC කෝණය. ඒක කොහොමද අපි දන්නවා? ඒ වගේම ඉතිරි පාද දෙක මේ බීටා කියලා නම් කරපු කෝණයට සම්මුඛ පාදය වෙන්නේ AO. මෙයාගේ බීටා කියලා නම් කරේ මේක. මෙයාට සම්මුඛ පාදය OC. එතකොට ඇල්ෆා කියන කතරේ දාපු එකට සම්මුඛ පාදය BO. මෙයාගේ යාට සම්මුඛ පාදය BO. BO සමානයි OB. අනුරූපාංග විතර ගන්න පුළුවන් මෙන්න මේ තුන. එතකොට අපි සාධනය කළ යුත්තේ ඉදිරි තිබෙ මෙන්න මෙයා AO සමානයි OC, BO සමානයි OD. එතකොට අපිට අනුරූපාංග වලින් මෙන්න ඒ දෙන්න ඇවිල්ලා තියෙනවා. මොකද්ද? අනුරූපාංග සමාන බැවින් ඒක ලියුවනේ. අනුරූපාංග සමාන නිසා අපිට පුළුවන් මේ දෙන්න ගන්න. ඒ වගේම අපිට දැන් ලියන්න පුළුවන් මොකද්ද? මේ දෙන්න මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ? මේ විකර්ණ ඡේදන ලක්ෂය O විදිහට ගත්තම මේ දෙන්න එකිනෙක සමාන වෙනවා. මේ දෙන්න එකිනෙක සමාන වෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මොකද්ද? O ලක්ෂයේදී AC සහ BD විකර්ණ
එකිනෙක සමච්ඡේදනය වී ඇත. සමච්ඡේදනය වී ඇත. මේ ක්‍රමය පාවිච්චි කරලා ගණන් කීපයක් හදමු දැන්. අපි බලමු මෙන්න මේ ගාන කොහොමද හදන්නේ කියලා. පළවෙනි ගාන විදිහට අපිට මෙන්න මේ විදිහට සමාන්තරාශ්‍රයක් දීලා තියෙනවා. ABCD මෙයාගේ දිග 6 සෙන්ටිමීටර්, මෙයාගේ දිග 5 සෙන්ටිමීටර්. ඒක BD විකර්ණය දීලා තියෙනවා. ඒ වගේම සමාන්තර ආශ්‍රයක් නිසා මේවා සමාන්තරයි කියලා දීලා තියෙනවා. අපිට කියනවා පළවෙනි කොටසේ BC දිග සොයන්න. දෙවෙනි කොටසෙන් CD දිග. තුන්වෙනි කොටස BAD. හතර BCD. පහ ABC. 6 ADC. බලන්න. එතකොට අපිට දීලා තියෙනවා ABCD කියලා සමාන්තර ආශ්‍රය. AB පාදයේ දිග 6 සෙන්ටිමීටර්, AD පාදයේ දිග 5 සෙන්ටිමීටර්. මෙන්න මේ ADB කෝණයේ විශාලත්වය 75යි අංශක. මෙතන විශාලත්වය අංශක 45යි. අපිට කියනවා BC දිග සොයන්නලු, CD දිග සොයන්නලු, BAD කෝණය සොයන්නලු, ඊළඟ BCD කෝණය සොයන්නලු, ABC සහ ADC. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඒතර BC දිග තමයි අපිට මුලින්ම හොයන්න තියෙන්නේ. මෙයා සමාන්තර ආශ්‍රයක් නිසා අපි දන්නවා සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද දිගින් සමානයි. අපිට එම ක්‍රමය පාවිච්චි කරලා අපිට පුළුවන් BC දිග කීයයි කියලා කියන්නද? BC සහ AD ඉන්නේ සම්මුඛ පාද විදියට මේ ABCD සමාන්තර ආශ්‍රය. ඒක නිසා BC දිග කීයද? BC දිග අපිට ගන්න පුළුවන් AD දිගට සමානයි කියලා. ඒතර BC දිග 5 සෙන්ටිමීටර්. සම්මුඛ පාද සමාන බැරි. ඒ වගේම CD දිග, CD කියන්නේ AD ගේ සම්මුඛ පාදය. ඒතකොට CD ගේ දිග වෙන්න ඕනේ කියලා 6 සෙන්ටිමීටර්. CD සමානයි 6 සෙන්ටිමීටර්. හේතුව AB සමානයි CD. සම්මුඛ පාද. ඊළඟට BAD ගන්න පුළුවන් අපිට කොහොමද? බලන්න. මෙයා 45 නම් මේ කෝණේ කියලා 45. එහෙම නැතුව මෙහෙම ගමු. අපිට ඕනේ BAD නේ. BAD මෙන්න මේ කෝණය. මම ඒ කෝණය x කියලා දාගත්තොත් බලන්න AB සමාන්තරයි CD. එම නිසා අපිට ගන්නවා මිත්‍ර කෝණවල එකතුව කියන අංශක 180යි. එතකොට අපිට ලියන්න පුළුවන් මේ කෝණ තුනේම එකතුව අංශක 180. 75 ධන 45 ධන x සමානයි අංශක 180. AB සමාන්තරයි CD මිත්‍ර කෝණ. එතකොට x වලගේ නම් කීයද? 180 ඍණ 45යි 75 එකතු කරාම 120යි x සමානයි අංශක 60යි. ඒතර මෙන්න මේ කෝණය කීයද? අංශක 60යි. BAD වලගේ අංශක 60යි. ඊළඟට බලන්න BCD කියන්නේ මේ BAD කෝණයේ සම්මුඛ පාදය. එහෙනම් ඒ දෙන්න සමානයි. එතකොට එයා සමානයි. BAD සමානයි
BC D පස්වෙනි එක බලන්න AB ABC ලොකු කෝණ ABC කියන එක සමාන වෙන්න ඕනේ කීයටද මෙන්න මේ ADC කෝණයට ඇයි ඒ දෙන්න සම්මුඛ කෝණ විදියට ඉන්නේ. එතකොට ABC සමාන වෙනවා 75 ධන 45 සමානයි 120යි. හේතුව ABC සමානයි ADC. ඊළඟට ADC ඕන ADC අපි එකපාරම දන්න නිසා. ඕන අපිට ලියන්න පුළුවන් එකක් 75 ධන 45යි කියලා. ඒක 120යි. රූපයේ දක්වා ඇති PQRS හා QYSX සමාන්තර ආශ්‍ර දෙකකි. PQRS සහ QYSX සමාන්තර ආශ්‍ර දෙකකි. අපිට කියනවා පළවෙනි කොටසෙන් PX සමානයි YR බව. PX YR බව. දෙවෙනි කොටසෙන් කියනවා PSXQ චතුරාශ්‍රයේ වර්ගඵලය SRQY චතුරාශ්‍රයේ වර්ගඵලයට සමානයි කියලා පෙන්නනවා. සමාන්තර ආශ්‍ර දෙකක් ඉන්නේ. මම මෙන්න මේ XQ කියන විකර්ණය යා කරගන්නවා. XQ විකර්ණය යා කිරීම. XQ කියන විකර්ණයේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? මේ සමාන්තර ආශ්‍ර දෙකටම අයිති පොදු විකර්ණයක් තියෙනවා. XQYS සමාන්තර ආශ්‍රයේ SQ කියන විකර්ණය PQRS කියන සමාන්තර ආශ්‍රයේ විකර්ණයක් තමයි XQ කියලා SQ කියලා කියන්නේ. දැන් බලන්න අපි දන්නවා සමාන්තර ආශ්‍රයක් නම් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. එතකොට දැන් බලන්න මෙන්න මේ XQ සහ PR නැත්නම් XY කියන්නේ මේ සමාන්තර ආශ්‍ර දෙකේ විකර්ණ දෙක. ඒතර විකර්ණ දෙක ඡේදන ලක්ෂ්‍යය මම ගත්තොත් O කියලා අපි ගන්නවා ලොකු සමාන්තර ආශ්‍රය PQRS. එයාගේ විකර්ණ දෙක මොනවද? එකක් SQ අනිත් එක PR. එතකොට මේ O ලක්ෂයේදී මෙන්න මේ විකර්ණ දෙක එකිනෙක සමච්ඡේදනය වෙනවා. මෙහෙම ලියමු. විකර්ණ ඡේදන ලක්ෂය O ලෙස ගන්න. එතකොට මම ගන්නවා PQRS සමාන්තර ආශ්‍රයේ විකර්ණ දෙක O ලක්ෂයේදී ඡේදනය වෙන නිසා අපිට පුළුවන් PO කියන දිග සහ OR දිග සමාන කරන්න. PO සමානයි OR. හේතුව විකර්ණ ඡේදනය වේ. විකර්ණ සමච්ඡේදනය වේ. PO සමානයි OR. හේතුව මොකද්ද? මෙයා සමාන්තර ආශ්‍රයක් නිසා විකර්ණ දෙක ඡේදනය වන ලක්ෂයේදී විකර්ණවල දිග එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඊළඟට එතනින් මට ඕනේ එච්චරයි. ඇයි මම යන්නේ මෙන්න මේ PX කියන එක නා YR ට සමාන කරන්න. අපි මොකද්ද කරන්න යන්නේ කියලා ඉස්සෙල්ලා අපේ ඔළුවේ තියෙනවා. ඊට පස්සේ අපිට මේක විතරක් නෙවෙයි ගන්න පුළුවන් SO සමානයි O කියලා. ඒක ගත්තට තේරුමක් නැහැ. ඒක නිසා මම ගන්නේ PO සමානයි OR කියන එක විතරයි. ඊළඟට මම යනවා XQYS සමාන්තර ආශ්‍රය. XQYS සමාන්තර ආශ්‍රය. බලන්න එයාගේ විකර්ණ වෙන්නේ කවුද? XY සහ SQ. XY විකර්ණය ඒ වගේම SQ විකර්ණය. ඒ දෙන්න ඡේදනය වෙන්නේ O ලක්ෂයේදී. එහෙනම් ඒ දෙන්නගේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා O වලදී. අපිට ලියන්න පුළුවන්
XO දිග සහ OY දිග සමානයි. XO සමානයි OY. විකර්ණ සමච්ඡේදනය. අපිට ඕන නම් මේකෙත් SO සමානයි OQ කියලා ගන්න. ඒ වුණාට අරගෙන තේරුමක් නැහැ. අපි යන්නේ මෙයාට සමානයි කියලා පෙන්නන්න. දැන් බලන්න මම මෙයාලා සමීකරණ විදියට ගත්තොත් 1 2. පළවෙනි සමීකරණේ PO සමානයි OR. එකෙන් PO සමානයි OR. මේ PO කියන එක නමට පුළුවන් දෙකට කඩලා ලියන්න කොහොමද? PX ධන XO සමානයි OY ධන YR කියලා. ඊළඟට අපි දෙවෙනි සමීකරණයෙන් පෙන්නුවා XO සමානයි RY කියලා. දෙකට අනුව XO සමානයි OY. එතකොට අපිට පුළුවන් මෙන්න මේ දෙන්න සමානයි කියලා පෙන්නන්න. මේ දෙන්න සමාන නිසා සමීකරණයෙන් අයින් කරාම ඉතුරු වෙන්නේ කවුද? PX සමානයි YR. දැන් බලන්න අපිට දෙවෙනි කොටසෙන් කියනවා මොකද්ද? PSXQ වර්ගඵලය. බලන්න එයා ඉන්නේ කොහොමද කියලා. PSXQ මෙන්න මම පාට ගන්නවා එයා. PSXQ ඊළඟට SRQY. SRQY කියන මෙන්න මේක. දැන් බලන්න මේ දෙන්න අපිට මේ වර්ගඵල සමාන කරන්න කියන්නේ මේ චතුරස්‍ර කෑලි දෙකක. අපි බලමු කොහොමද මේ චතුරස්‍ර වල වර්ගඵලය සමානයි කියලා පෙන්නන්නේ. මේ XQ විකරණය මේකෙදිත් මම පාවිච්චි කරනවා. බලන්න ලොකු සමාන්තර ආශ්‍රයට යනවා. PQ RS සමාන්තර ආශ්‍රය. මෙන්න මේ SQ විකරණය නිසා මේ සමාන්තර ආශ්‍රය ත්‍රිකෝණ කොටස් දෙකකට බෙදෙනවා. මොනවාද ත්‍රිකෝණ? SPQ ත්‍රිකෝණය සහ QSR ත්‍රිකෝණය. මේ කොටස් දෙකේ වර්ගඵල මොකද්ද වෙන්නේ? සමාන. ඒක අපිට ප්‍රමේයෙන් දුන්නු. කොහොමද ලියන්නේ? PSQ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි SQR ත්‍රිකෝණයේ වර්ගඵලය. SQR ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒක පළවෙනි සමීකරණ විදිහට ඒක දාගන්න. ඒ වගේම මම පොඩි ත්‍රිකෝණයට යනවා XQYS. XQYS ත්‍රිකෝණේ මෙන්න මේ SQ කියන විකර්ණය නිසා එයත් බෙදෙනවා ත්‍රිකෝණ කොටස් දෙකකට. එයාගේ වර්ගඵල සමානයි. XQYS සමාන්තර ආශ්‍රයේ මොනවාද ත්‍රිකෝණ? SXQ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි SYQ ත්‍රිකෝණයේ වර්ගඵලය. SYQ ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් බලන්න PSQ කියන්නේ මෙන්න මේ ලොකු ත්‍රිකෝණය. මෙයාගේ SQR කියන්නේ මේ ලොකු ත්‍රිකෝණය. ඒ වගේම SXQ කියන්නේ මෙයාගේ පොඩි ත්‍රිකෝණය. SYQ කියන්නේ මෙයාගේ පොඩි ත්‍රිකෝණය. දැන් බලන්න අපිට හොයන්න තියෙන චතුරස්‍ර කොටස කියන්නේ මේ ලොකු ත්‍රිකෝණයෙන් පොඩි ත්‍රිකෝණය අඩු කරාම එන ටික. බලන්න ලොකු ත්‍රිකෝණය මෙහෙම තියෙනවා. පොඩි ත්‍රිකෝණය ඇතුලේ තියෙනවා. ඒ ටික අයින් කරාම ඉතුරු වෙන්නේ මේ ටික. එතකොට අපිට ලියන්න පුළුවන් එකෙන් දෙක අඩු කරනවා. එකෙන් දෙක අඩු කරනවා. කොහොමද? PSQ ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කිරීම මේ පැත්තේනවා SXQ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. මෙයාගේ ඉන්නේ SQR ත්‍රිකෝණය ඍණ මෙයාගේ SYQ ත්‍රිකෝණය. අඩු කරාම අපිට ඉතින් අඩු කරලා ලියන්න පුළුවන්. කොහොමද? මේ ලොකු ත්‍රිකෝණය මේ පොඩි ත්‍රිකෝණය අඩු කරාම වෙන්නේ මෙයාස්. PSXQ
වර්ගඵලය. එයාට අපිට ත්‍රිකෝණයක් කියලා කියන්න බෑ. චතුරස්‍රයන්. ඒක නිසා මෙයාගෙන් මෙයා අඩු කරන්නේ කවුද? SRQY. SRQY මේක තමයි අපිට පෙන්නන්න කියලා කිව්වේ.